අද 2020 මැයි 6 බදාදා සිරස්තල ඊයේ කොවිඩ් වැළදී ඇතැයි හඳුනාගත් තිදෙනෙකුට කොවිඩ් වැළදී නැතැයි අද තහවුරු වේ. මෝදර මියගිය කතගේ ඥාතීන්ටත් වෛරසය වැළදී නැහැ. COVID-19 චීනයට පෙර ප්‍රංශයේ තිබූ බවට සැකයක්. ජෛව සාම්පල පරීක්ෂාවකින් නව හෙළිදරව්වක්. අද රාත්‍රී 8 සිට මැයි 11 සඳුදා උදෑසන 5 රටටම ඇඳිරි නීතිය. යහපාලන ආණ්ඩුවේ ඇමති දුර දැරූ 22 දෙනෙකු රජයේ නිල නිවාස බහර නොදෙයි. ලබන 11 වෙනිදා සිට නඩු පැවරීමේ සූදානම. 22 දෙනෙකුට නඩු පැවරීමට අදහස් කරන බව. උතුම් වෙසක් පුන් පොහෝ දිනය හෙටයි. ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි රජයෙන් ඉල්ලීමක්. Mother Dharana. This is Other Dharana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගත් රාජගිරිය හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ මාළඹේ පදිංචි කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට වෛරසය වැළඳී නැතැයි අද තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය වැළඳී මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් ඊයේ PCR පරීක්ෂණයට ලක් කළද ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා. මෙරටදී ආසාදනය වූ පළමු COVID-19 ආසාදිතය හඳුනාගත් මාර්තු 11 වනදා සිට ඊයේ දිනය දක්වා සති 8ක් ගතව තිබෙනවා. එම සති 8ක කාලය තුල වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ 7 වන සතිය තුලදී. එම සතිය තුල COVID-19 ආසාදිතයන් 309 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු ඊයේ අවසන් වුණු ගෙවුණු 8 වන සතිය තුල වාර්තා වූ ආසාදිතයන් ගණන 152ක්. ඒ අනුව ජයල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුත්තේදී සේවයේ නිරත වූ නාවික හමුදා බටයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සිබල හඳුනා ගැනුණු එකුත් අප්‍රේල් 22 වනදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුල අලුතින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 460ක්. ඊට ඇතුළත් නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 372ක් වනවා. එනම් වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතර ගිය නියදේ හැරුණුකොට ගෙවුණු සති දෙකක කාලය තුල බාහිර නිරෝධායන කඳවුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 88 දෙනෙකු පමණයි. වැලිසර නාවික හමුදා කඳවුරේ ආපු පොක්කෝ තමයි විශේෂයෙන්ම තාමත් ක්‍රියාත්මක තත්ත්වයේ විශේෂයෙන්ම තියෙන්නේ. නැත්තම් අනිත් හඳුනාගත්තු පොක්කෝ විශාල ප්‍රමාණයක් අක්‍රිය වෙලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් රෝගීන් ව්‍යාප්ත වීමක් එතනින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තවත් කිහිපයක විතරක් රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වීම සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් 342 දෙනෙකු මේ දක්වා COVID-19 ආසාදනයට ලක් වී ඇති අතර විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 30 වෙනිදාෙන් පසුව මේ දක්වා පිටතින් කිසිදු පුද්ගලයෙකු කිසිදු විරෝධාර රණවිරුවෙකු සොයාගෙන නැහැ. සියලුම විරෝධාර රණවිරුවන් කඳවුරු වලට කැඳවලා තිබෙන හින්දා ඒ ආකාරයෙන් ආසාදයෙන් ලක් වෙන අයලුන් ආසාදයෙන් ලක් වෙනු ලබන්නේ කඳුරක් තුලදී පමණ බවත් අපි සඳහන් කළ යුතු තිබෙනවා. ඊ හඳුනාගත් COVID-19 ආසාදිත පුද්ගලයන් 20 දෙනා අතරින් 15 දෙනෙකු නාවික හමුදා කඳවුරේ සමාජිකයින් වනවා. හඳුනා ගැනුණු මුළු ආසාදිතයින් ගණන ඇතුළත කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ COVID-19 ආසාදිතව ඊයේ මියගිය කාන්තාවද ඇතුළත්. හඳුනාගත් අනෙක් ආසාදිතයින් අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් වනවා. මේ අතර ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් රාජගිරිය කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ මාළඹේ පදිංචි කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට කොවිඩ් වෛරසය වැළඳී නැතැයි අද තහවුරු කර ගැනුණා. ඊයේ දිනේ කොළොන්නාව රාජගිරිය ප්‍රදේශයේ දෙදෙනෙකුත් ඒ වගේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකුත් ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ලැබුවා.
මෙහිදී මෙම පරීක්ෂණාගාරය ඔවුන් ඌන ආසාධිතයෙන් වශයෙන් තමයි හඳුන්වනු ලැබුවේ. ඒ අනුව එසේ හඳුනාගත් පසු ඒ කළ යුතු ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ඉෂ්ට කරනු ලැබුවා. කෙසේ වෙතත් එම ප්‍රොටෝකෝල් එකට අනුව අප විසින් නැවත එම පරීක්ෂණ සිදු කරනවා. අවසාන වශයෙන් මේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම තිදෙනා එනම් රාජගිරියේ පුද්ගලයා ඒ වගේම කොළොන්නාවේ පුද්ගලයා සහ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය ආසාදන තත්ත්වයක් නොමැති බවට පසුව තහවුරු වෙලා තියෙනවා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තිදෙනා ආසාදිතයන් නොවන බවටත් ඒ අනුව එම ආසාදිත ලේඛනයෙන් ඔවුන් ඉවත් කිරීමටත් තීරණය කරනු ලැබුවා. කොළඹ පහළව මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ COVID-19 ආසාදිතව මියගිය කාන්තාවගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා සාම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදී අද සිදු කළා. ඊයේ වාර්තා වෙච්ච කොවිඩ් 9 වෙනි මරණයේ ආශ්‍රිතයන් තමයි අද පරීක්ෂා කරන්නේ. පළමු පෙළේ ආශ්‍රිතයන් 20 දෙනෙකුත් අහමුණි ඇදි තෝරාගෙන තව 60 දෙනෙකුත් PCR පරීක්ෂණයට ලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මියගිය කාන්තාව මසකට ආසන්න කාලයක් ශ්වසන රෝගයකින් පීඩා විඳ ඇති අතර ඇය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාරද ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන් ඊයේ PCR පරීක්ෂණයට ලක් කළද ඔවුන් කිසිවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මෙම ස්ථානයේ 13 වෙනි තට්ටුවේ ඇයගේ නිවසේ සිටින 6 දෙනෙක් සහ ඇයගේ ප්‍රථම වටේ ආශ්‍රිතයින් හැටියට තවත් 9 දෙනෙක් අපි යුද හමුදාවට බාර දුන්නා නිරෝධායනය සඳහා. ඔවුන්ගේ සියලු දෙනාම PCR පරීක්ෂණ අපි ඊයේ සිදු කරනු ලැබුවා. එම PCR පරීක්ෂණ නෙගටිව් වශයෙන් අපිට අද වාර්තා වුණා. එමෙන්ම මියගේ කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. කොවිඩ් ශ්‍රී ලංකාවට පැමිණිය දා පටන් අපි වහාම ඉතාමත් කෙටි කාලයකින් කවුද මේ කොහෙන්ද මේක ආසාදනය වුණේ කියන එක සම්බන්ධයෙන් අපි හොයා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් ඊයේ දිනේදී ප්‍රථම වතාවට අපිට තාම මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒකින්ද අපි අද දිනේත් මේ සම්බන්ධව සොයා බලනවා. ඇත්තටම කාගෙන්ද මේක ආවේ කියන එක. මේ අතර වැලිසිර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව අරණායක රහල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි පසු COVID-19 ආසාදිතෙක් බවට තහවුරු කර ගැනුණු නාවික සෙබලාගේ පවුලේ අයගේ සහ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 14 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා ඔවුන්ගේ ජෛව පටල ලබා ගැනීම අද සිදු කරනු ලැබුවේ අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්. නාවික සෙබලාගේ පළවෙනි සම්බන්ධ තිබිච්ච ෆස්ට් කන්ටැක්ට්ස් තිබිච්ච අය ඒ අයගේ සාම්පල අපි 13ක් ගන්න ලැබුවා. අපි බලමු ඉතිරි ඒ සාම්පල වල ප්‍රතිඵල අනුව ඉදිරියේදී අපි ඒ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු කොහොමද සිද්ධ කරන්නේ මොනවද කියලා අපි තීරණ ගන්නවා. අම්පාර සේනාගම ගම්මානයේ පදිංචි වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළෙකුට වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා ඔහු සමීපව ඇසුරු කළ එම ගම්මානයේ පවුල් 8ක පුද්ගලයන් 40 දෙනෙකු නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පියවර ගත්තා. එවෙන්ම ආසාදිතය ඇසුරු කළ පුද්ගලයන්ගෙන් 13 දෙනෙකු අද PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා ඔවුන්ගෙන් ජෛව පටල ලබා ගැනීමද සිදු කෙරුණා. පොලිස් සෞඛ්‍ය කොට්ටාශය මගින් පවත්වාගෙන යන ගාල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ මේ දිනවල නිරෝධායනයට ලක් කර සිටින්නේ වැලිසිර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික පුද්ගලයන්ගේ ඥාතීන් සහ සමීපතමයින්. ඒ අතරින් එහි සිටින පිරිසකගේ ජෛව සම්පල අද ලබාගෙනුනේ ඔවුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහායි. එම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින කුඩා දරුවන්ට වෙසක් කූඩු සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිරිනැවීමද එම නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. දින 14ක් පුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටීමේ නිරෝධායන කාලය සම්පූර්ණ කළ කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි 27 දෙනෙකු අද පෙරවරුවේ නැවත සීනිවස් කරා පිටත්ව ගියා. අපිට නම් සැහැෙන්න උදව් පදව් මේ හමුදාවෙන් කෙරුවා. අපි නම් කවදාකවත් අමතක කරන්නේ නැහැ. අපිට එච්චරට සැලකුවා. ඒ අතරින් අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට, අපිට හැමතිස්සෙම සේවයක් කරපු මේ රණවිරුවන්ට, අපිට මේ නිරෝධායනයේදී උපකාර කළ සියලුම දෙනා අපි පින් දෙනවා. මේ අතර පුත්තලම කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණීන් පිරිසක් නිරෝධායනය සඳහා දංකොටුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු අතර ඒ නිමා කළ තරුණීන් 46 දෙනෙකු අද නිවෙස්වලට යාම සඳහා ඔවුන් පදිංචි මඩකලපුව සම්දිවේලි පොලිස් පුරපොළ වෙත බස් රථ මගින් රැගෙන යනු ලැබුවා. එහිදී පොලිසිය විසින් ඔවුන්ගේ විස්තර ලබාගෙන නිවෙස්වලට පිටත් කර යැවීම සිදු කෙරුණා. රෝග විනිශ්චය සිදු කරන අවස්ථාවට දින 7කට පෙර රෝගියා පදිංචිව සිටි ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයේ සැලකිල්ලට ගනිමින් වසංගත රෝග විද්‍යාංශය නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ නාවික හමුදාවෙන්. එම ආසාදිතයන් සංඛ්‍යාව 342ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් අද වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 153ක්.
COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සැසු දිස්ත්‍රික්ක වන කළුතරින් ආසාදිතයන් 34ක්ද, ගම්පහෙන් 35ක් සහ පුත්තලමින් 35ක්ද වාර්තා වී තිබුණා. එමෙන්ම නාවික හමුදාවට අමතරව අනෙකුත් හමුදා තුළින්ද ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව COVID-19 ආසාදිතයන් 30 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයන්ගේ සංඛ්‍යාව 771ක් ලෙස සටහන් වුණා. අද හඳුනාගත් 30 දෙනාද නාවික හමුදා සමාජිකයින්. වෛරසය ආසාදනය වීමෙන් අද වන විට පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වෛරස් ආසාදිතයන් තවත් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ පිරිස අතර වැලිසිර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සමාජිකයින් 2 දෙනෙකුද වනවා. යනු මේ වන විට නාවික හමුදා සමාජිකයන් 7 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ පෙරේදා දිනවලදී අවාසනාවන්ත ලෙස මරණ දෙකක් ඇති වුණත් ශ්‍රී ලංකාවේ මරණානුපාතකය 101 වැනි මට්ටමක තියෙනවා. දැන් ඉතාලිය ගත්තොත් එහෙම මේක 13%කට අධිකයි. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම අත්දැකීම තමයි මේ මරණයට පත්වෙන්නේ වැඩි වශයෙන් වයස්ගත උදවිය, ඒ වගේම විවිධ කාලීන රෝග, දියවැඩියාව විශේෂයෙන්, ඒ වගේම අධික රුධිර පීඩනය, එවැනි තත්ත්වයන් තියෙන උදවිය. ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය තමයි මෙන්න මේකේ ජන කොට්ටාශ කරා වෛරසය යෑම වළක්වීම, එයට පවුරු බැඳීම තුල තමයි මේ තත්ත්වයට හේතුව වෙලා තියෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 194 දෙනෙක් අදාළවීම දිවයිනට පැමිණියා. බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 3:05ට පමණ මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි අද දින ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් සියලු දෙනා වස්කඩුව, මීගමුව සහ දියගම යන ප්‍රදේශවල ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. පැමිණෙන සියලු මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව ඔවුන්ව නිරෝධායන කරා රැගෙන යනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟ පෙන්වීම අර්ථය තමයි මේ සියලු ක්‍රියාමාර්ග සිද්ධ වෙන්නේ. අප රටට පැමිණෙන මේ සියලුම මගින් ඉතා සුරක්ෂිත වුණ බලාගෙන විෂ බීජ නාශක ක්‍රියාවලියට භාජනය කළා. ඊට පසුව ලියකියවිලි කටයුතු අවසන් කිරීමෙන් පස්සේ ඔවුන්ගේ නිරෝධායන මාර්ගයට යෑම සඳහා අප ඔවුන් යුද හමුදා වෙත බාර දෙන බවත් ප්‍රකාශ කිරීමට කැමැතියි. ජනාධිපති කාර්යාලයේ අනුමැතිය අනුව අපි හෙට මගින් 194ක් ගෙනවා ඇමරිකාවේ, කැනඩා සහ එංගලන්තයේ ඉඳලා. මේ ඇමරිකාවේ ඉඳලා එනවා 102 එක ප්‍රාන්ත 50ක ඉඳලායි මේගොල්ලෝ එන්නේ. එතනින් ඒගොල්ලෝ ලන්ඩන් වලට ඇවිල්ලා ලන්ඩන් වලින් තමයි කොළඹට එන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානයේ. ඒ වගේම කැනඩා වලින් එන පැසෙන්ජර්ස්ලාත් කැනඩා වලින් ලන්ඩන් වලට ඇවිල්ලා ලන්ඩන් වලින් කොළඹ එනවා. එමෙන්ම සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද පස්වරුවේ මෙරට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 303 ගුවන් යානයේ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අද රාත්‍රී 8 සිට එළඹෙන මැයි මාස 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර හෙට සිට මැයි 11 වනදා තෙක් පිටකොටුව මැනින් වෙළඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණා. මෙම දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රී 8ට යාලි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළඹෙන මැයි මාස 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි මාස 11 වනදා සඳුදා සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යක්ෂයේ ආයතන විවෘත කිරීම සඳහා ඉඩ දීමට රජය තීරණය කර තිබෙනවා. අපි මේ අන්තිම අදියරේ ඉන්නේ ඉතාමත්ම කාරුණිකව අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා මේ දින 3-4 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා දී ඇති උපදෙස් අනුව අනවශ්‍ය කට්ටිය පාට පැමිණෙන්නේ නැතුව ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන ජීවත් වෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර විසින් ලබා දුන් උපදෙස් අනුව 11 වෙනිදා සිට වැඩ කරන්න සූදානමින් කටයුතු කරන්න කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඔයිට ඉස්සෙල්ලත් මං කිව්වා 19 වෙනිදා වෙනකොට ලංකාවේ ඇඳිරි නීතිය අයින් කරන්න කටයුතු කරගෙන යනකොට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපට සෑහෙන මේ රෝගය මර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙයි කියලා. හැබැයි සමහර තැන්වල ජනතාව උපදෙස් පිළිපැද්දෙන්නේ නැහැ. ඒ කියපු දෙයක තමයි අපි දිගින් දිගටම කිව්වේ. සමහර තැන්වල ලෙඩ රෝගය හංගගෙන ඉඳලා අන්තිමට ඇවිල්ලා ලොකු පිරිසකට බෝ වුණා සුදු වැල්ල තත්ත්වය වගේ දේවල්. ඒ ජනතාවගේ අතේ තියෙන විශාල වගකීමක් මේ රෝගය මර්ධනය කර ගැනීම සඳහා. අපිට මැතිවරණ කලබලයක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මේ රටේ ආර්ථිකය නැගිට්ටවීමේ වගකීම. ඒ ආර්ථිකය සම්පූර්ණයෙන් වහලා දාලා රටක් යන්නේ කොහොමද? ඒකයි අපිට තියෙන
ප්‍රශ්න. අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුල පමණක් ඇඳරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 64ක් එම කාලය තුල පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඇඳරි නීති උල්ලංඝනය කරමින් රථවාහන මගින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයන් කළුතර දොරම්ගොඩ පොලිස් මාර්ග බාධකයේදී අද පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී බලපත්‍ර නොමැතිව ගමන්ගත් පිරිස් 100 දෙනෙකු පමණ සහ ඔවුන්ගේ වාහන දොඩම්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන අතර පසුව ඔවුන්ට අවවාද කර මුදා හැරුණා. මේක නවත්ත ගන්න වළක්ව ගන්න මොන නීති ගෙනාවත් වැඩක් නෑ. ඕගොල්ලෝ ඒවා ක්‍රියාත්මක කරන්න නැත්තා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා මුඛ ආවරණ පැනදීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඇල්පිටිය ඇල්ල එකමුතු කලාකරුවෝ විසින් සම්ප්‍රදායික කලාංගයක් වන ගරායක් වෙස් ගැන් වූ ශිල්පීන් මාර්ගයෙන් ජනතාවට අවවාද ලබා දුන් අයුරුයි මේ. මේ අතර ඇඳරි නීති උල්ලංඝනය කරමින් ගිනිගත් හේන ප්‍රදේශයේ හෝටලයක සූදු ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජීව මහතා සහ ඔහුගේ ආධාරකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපමත මුදා හැරීමට හැඩන් මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඇඳරි නීති උල්ලංඝනය කරමින් ශ්‍රී පාදස්ථානයට ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අකුරස්ත ප්‍රාදේශීය සභාවේ සභාපති මොනිදාස ගමගේ මහතා ඇතුළු 5 දෙනෙකු පසුගියදා මස්කැලිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් අපමත මුදාහැරි එම සැකකරුවන් අද හැඩන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සියලු දෙනාම වරද පිළිගත් නිසා එක් අයෙකුට රුපියල් 1600 බැගින් වූ දර මුදලක් යවන ලෙස අධිකරණය නියෝග කළා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳපොළ හෙට සිට දින 4ක කාලයක් වසා තිබෙන අතර මේ මාස 11 වනදා යලි විවෘත කරන බව වෙළඳ සමිතියේ නියෝජිතයින් ප්‍රකාශ කළා. ඒ අනුව නැවතත් එළබෙන 11 වන සඳුදා දිනය මැනින් වෙළඳපොළ විවෘත කිරීමේ දිනය වශයෙන් අපි තීරණයක් ලබාගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පැන වූ ඇඳරි නීතිය ඇතුළු ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් වූ ජනතාවට රුපියල් 5000ක ජීවනාධාරය ලබා දීමේ දෙවන වටය මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ අනුව නොච්චියාගම සහ පානදුර නල්ලූරුව ප්‍රදේශවල නිවෙස් වලටම ගොස් එම ජීවනාධාරය ලබා දීමට අද රාජ්‍ය නිලධාරීන් පියවර ගත්තා. මේ අතර බිබිල කොටගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් සඳහා පොහොර බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශයේ වසම් 17ක ගොවීන් 1500ක් පමණ පොහොර ලබා ගැනීමට පෙළ ගැසී සිටි අයුරුයි මේ. කෙසේ වෙතත් පැමිණි ගොවීන්ගේ ඉල්ලුමට සරිලන ආකාරයේ පොහොර නිකුත් කිරීමට නොහැකි බව ගොවිජන සංවර්ධන නිලධාරීවරයා පැවසීමත් සමග නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. ආරම්භයේ අපි තීරණයක් කළා එකිනෙකට දෙක ගන්න යනවා කියලා ප්‍රමාණයක් විදියට අපිට ඕන ගහන්නේ අපි ඉල්ලන්නේ එක ගහන්නේ හරි 400 තියෙනවා 400 මේ ගෙනපු ටික එක එක දුන්නොත් හැමෝටම දෙන්න පුළුවන් කියලා කියනවා. ඒක එහෙනම් දිටි භාගය ගන්න තමයි එක්කනට වෙන්නේ. අපි 13 දින ගෝයෝ ගෝයට පොර ටික කුඹට ගිහින් දැන් නිලධාරියා දැනගන්න ඕන. මෙච්චර ප්‍රමාණයක් කියන නිලධාරියා ළඟ දැනුමක් නැත්තම් කොහොමද මේ රට පාලනය කරන්නේ? බිබිල පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කරනු අතර පොර බෙදීමද අද තාවකාලිකව නතර කෙරුණා. පවතින තත්ත්වය සලකා බලා මැයි මාස 11 වනදා සිට ඇඳරි නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 11 වෙනි සඳහා මේ ඇඳරි නීති ඉවත් කරන්න පුළුවන් වෙයි. මරණ සංඛ්‍යාව අපිට වඩා කීප ගුණයකින් වර්ධනය වෙලා තියෙන රටවල ආර්ථිකය පිළිබඳ සීමා ලිහිල් කරමින් පවතින ජාත්‍යන්තර වටපිටාවක් තුල තමයි අපි මේ ලිහිල්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඇඳරි නීතිය සඳහා 11 වෙනිදා ඉවත් කරයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. බලාපොරොත්තුවක් තිබෙනවා. විශාල ලෙස නරක තත්ත්වයට පත් වුනේ නැත්නම් වෙසක් දවස්වල ත්‍රිවිධ රත්නේ 90 රෝගය බිය දුරු වෙලා ගියොත් නිසක වශයෙන් 11 වෙනිදාට ඇඳරි නීති තත්ත්වය ඉවත් වෙනවා. ග්‍රාම නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් පෞල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා මාසික අතිරේක දීමනාවක් ගෙවීම සඳහා අද දින කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඉදිරි සතිවලදී අතිරේක දීමනාව ලැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන් දීමනාව වශයෙන් දීමට බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන සඳහා දුරකථන සඳහා වෙනත් අතිරේකව මේ සහනාධාරයේ බෙදීම සහන බෙදීම හා සම්බන්ධිත පිරිවැය වෙනුවෙන් තමයි මේ අතිරේක දීමනාව ගෙවන්නේ. මාසකට ඉන්ධන දීමනාව එක් වසමකට රුපියල් 450ක්ද අමතර වසමක වැඩ බැලීම සිදු කරන්නේ නම් වසන් දෙකම සඳහා 600ක්ද sannivedana වියදම් දීමනාව එක් වසමක් සඳහා රුපියල් 1000ක් බැගින්ද වසම තුන රාජකාරී සඳහා ගමන් වියදම් දීමනාව එක්
වසමකට රුපියල් 1200 බැගින් ගෙවීමටත් නිර්දේශ කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළ මාලදිවයින කුවේට් සහ ඩුබායි ඇතුළු රාජ්‍යවල දැනට ලංකාවට බලාපොරොත්තු වෙන සිට පෙරස් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා. කුවේට් රාජ්‍යයේ වීසා කාල සීමාව ඉක්මවා ගොස් දැනට ලංකාවට පැමිණ බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට නොමිලේ ගුවන් පහසුකම් ලබා දෙන්නටත් පෞද්ගලික පරිත්‍යාගශීලී ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ බවත් අපි තාම සතුටින් සඳහන් කරන ගමන් ඉදිරි දින කිහිපය තුළදී මැද පෙරදිග කලාපයෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාම සුරක්ෂිතව මේ රටට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට රජය මගින් නිරෝධායන පහසුකම් සපයා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය අද ලැබුණා. මේ අතර ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළව ගුවන් ගමන් සඳහා වැයවන වියදම වන මිලියන 22ක මුදලක් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. මේ අතර දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකදී පැවසුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවල කිසිදු සේවකයෙකු රැකියාවලින් ඉවත් නොකරන බවට හාම්පුතුන්ගේ සංගම් කම්කරු අමාත්‍යාංශය සමග එකඟතාවයකට පැමිණි බවයි. අපි ඊයේ දිනේ හාම්පුතුන්ගේ සම්මේලනයත් උත්තේ සමිති නියෝජිතයනුත් කම්කරු අමාත්‍යංශයත් එකඟතාවයකට පැමිණලා තිබෙනවා. පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් කිසිවකු රැකියාවලින් අස් නොකරන්නට. ඒ වගේම එම නිෂ්පාදන කර්මාන්ත ශාලා සියල්ල ආරම්භ කිරීමට. ඒ ආරම්භ කරන කර්මාන්ත ශාලාවල සේවයට පැමිණෙන අය රජය මගින් ප්‍රකාශයට පත්කොට ඇති සෞඛ්‍ය නීති සීමාවල් වලට යටත්ව ඒ ආයතනවල නිෂ්පාදනය ආරම්භ කරනු ඇති. ඒ අනුව යම්කිසි සේවක ප්‍රමාණයක් වැඩට පැමිණීමට ඉඩ නොලැබෙනවා නම් ඒ සියලු දෙනාට තමන් පසුගිය කාලයගත් වැටුපෙන් 50%කට ඉක්මවා නොවන එසේ නොමැතිනම් රුපියල් 14500ක අවම මාසික වැටුපක් ගෙවීමට තීරණය කර තිබෙනවා. මේක සාමූහික තීරණයක්. අතිරේක වශයෙන් සේවයට අන්තර්ගත කිරීමට නොහැකි වෙන අයට තමන්ට සම්පූර්ණ මාසික වැටුප ලබා දීම තත්වයට පරිවර්තනය වීමට හැකි වෙන පරිදි සේවා මුර වශයෙන් සති 2ක් හෝ ඒ ආකාරයෙන් මාරු වී සේවය කිරීමෙන් සේවකයන් සියලු දෙනාට අවමය වූ රුපියල් 14500 සිට ඉහළට වැටුප් ලබා ගැනීමට පුළුවන් තත්වයට කටයුතු කරන්නද හම්පුතුන්ගේ සම්මේලනය වෘත්තීය සමිති නියෝජිතයන් කම්කරු අමාත්‍යාංශය සමග එකඟතාවයට පැමිණිය. ඒ නිසා කිසිවකු රැකියාවකින් ඉවත් කෙරෙන්නේ නැති බවත් විශාල ජයග්‍රහණයක්. COVID-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට එල්ල කරන චෝදනා තාමත් අවසන් වී නැහැ. එම චෝදනා නිර්මාණය වෙන්නේ COVID වෛරසය මුලින්ම චීනයෙන් හඳුනා ගැනීම හේතුවෙන්. නමුත් විදෙස් මාධ්‍ය සිදු කරන නවතම හෙළිදරව්වක් නිසා ලොව පුරා අවධානය මේ වන විට ප්‍රංශයට යොමු වී තිබෙනවා. ඒ චීනයේ ආසාදිතයෙක් හඳුනා ගැනීමට පෙර ප්‍රංශයෙන් ආසාදිතයෙකු වාර්තා වීමේ පුවතයි. COVID-19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා පළමුව නිල වශයෙන් හඳුනාගැනුනේ චීනයේ වූහාන් නගරයෙන්. කෙසේ නමුත් ඊයේ ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ පසුගිය දෙසැම්බර් මාස 27 වෙනිදා ප්‍රංශයෙන් COVID-19 වෛරසය පිළිබඳ තොරතුරක් වාර්තා වී ඇති බවයි. ඒ ප්‍රංශයේ නියුමෝනියාව වැළඳුණු රෝගියෙකුගෙන් පසුගිය දෙසැම්බර් මාසදී ලබාගත් ජෛව සාම්පල යලි පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු COVID-19 ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගයි. කෙසේ වෙතත් ප්‍රංශයේ පළමු කොවිඩ් ආසාදිතයා හඳුනාගත් බවට වාර්තා වූයේ මේ වසරේ ජනවාරි මාසයේදී. මේ පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සොයාගෙන ඇති කරුණු අනුව කොවිඩ් ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නැවුම් මානයන් විවෘත වී ඇති බවයි. මේ හේතුවෙන් 2019 වසර අගභාගයේදී සිය රාජ්‍යයන්ගෙන් වාර්තා වූ නියුමෝනියා රෝගීන් සම්බන්ධයෙන් නැවතත් කරුණු සොයා බලන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සිය නවතම පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ වෛරසය සතුන්ගෙන් මිනිසා වෙත ව්‍යාප්ත වීමට පෙර ආතුව එය මිනිසුන් අතර ව්‍යාප්ත වෙමින් පවතිනට ඇති බවයි. ලෝවට රෝගීන් 7600ක් යොදාගෙන ඔවුන් එම පරීක්ෂණය සිදු කර තිබුණා. මේ අතර ලොව පුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 36,79,544ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත මරණ ගණන දැක්වෙන්නේ 2,57,793ක් ලෙසයි. මිලියනය ඉක්ම වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ දහසකට ආසන්න මරණ ගණනක් වාර්තා වුණා.
ඒ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අගයක් වන අතර ඒ සමග රට මරණ ගණන 71,078ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ව්‍යාප්තිය අතරතුර පළමු වරට වොෂින්ටන් ප්‍රාන්තයෙන් ඉවතට යමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛාවරණ කම්හලක් නිරීක්ෂණය කිරීමට එක් වුණා. නමුත් ඔහු එම සංචාරයේදීද මුඛාවරණයක් පැළඳ නොසිටීම විශේෂත්වයක්. මේ අතර දවල මන්දිර කොරෝනා වෛරස කාර්යසාධන බලකාය ඉදිරි සතියේදී විසිරුවා හැරීමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා පැවසුවේ. උප ජනාධිපති මයික් පෙන්ස් යටතේ පවතින මෙම කාර්යසාධක බලකාය සාධනීය පියවර රැසක් ගෙන ඇතත් ඉදිරියේදී කොවිඩ් පාලන සටනට නැවුම් මුහුණුවරක් දිය යුතු බව ඔහු කියා සිටියා. ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් සටන තවමත් අවසන් නැතත් තවත් විශාල කාලයක් රට වසා දැමීමට නොහැකි බවයි. මේ අතර ඉතාලියේද අභිබවා යමින් යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ සිදු වූ රාජ්‍ය බවට එක්සත් රාජධානිය ඊයේ පත් වුණා. එක්සත් රාජධානියේ සමස්ත මරණ ගණන 29427ක් ලෙසින් දැක්ුණේ ඉතාලියෙන් වාර්තා වන මරණ 29315 ඉක්මවා යමින්. ඒ ඊයේ සිදු වූ නව මරණ 693ත් සමගින්. පසුගිය සති කිහිපයේ වැඩිම කොවිඩ් මරණ ගණනක් වාර්තා වූ ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 185ක් පමණයි. ගත වූ පැය 24 දී ඉතාලියෙන් මරණ 236ක් වාර්තා වූ අතර ප්‍රංශුවේ දෛනික මරණ ගණන ඊයේ සටහන් වූයේ 330ක් ලෙසයි. මෙවන විට අසාධිතයින් 50,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාවේ ඊයේ සිදු වූ මරණ ගණන 127ක්. ඒ අනුව රට සමස්ත මරණ ගණන 1693ක් තෙක් ඉහළ ගියා. මේ අතර විදේශගත ඉන්දියානුවන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මාර්ගදේවේන වෙත නෞකා පිටත් කර හැරීමට ඉන්දිය රජය පියවරගෙන තිබෙනවා. මේ අතර විවෘත කර තිබූ මත්පැන් අලෙවිසල් සියල්ල යලි වසා දැමීමටද එරට රජය පියවරගෙන තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී මත්පැන් සිල්ලර අලෙවියේදී 70%ක කොරෝනා බද්දක් අය කිරීමටත් තීන්දුව කළ බවයි වාර්තා වන්නේ. දෛනික කටයුතු යලි ආරම්භ කරමින් නවදිල්ල ඇගනුවර මත්පැන් හල් ඊයේ විවෘත කිරීමෙන් පසු ඒ වාසල දැඩි තදබදයක් ඇති වී තිබීම මෙම තීරණ ගැනීමට හේතුවයි. දකුණ සහ අග්නිදිග ආසියානු කලාපයේ වැඩිම වෛරස් ව්‍යාප්තියක් ඇති ඉන්දියාවෙන් ආසාදිතයින් 494,400ක්, පාකිස්තානයෙන් 22550ක් සහ සිංගප්පූරුවෙන් ආසාදිතයන් 20198ක් අද වන විට වාර්තා වී තිබෙනවා. මේ අතර දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයෙන් ඊයේ මරණ 578ක් වාර්තා වූයේ වෛරස් ව්‍යාප්තිය අවදානම තවත් ඉහළ දමමින්. යනුවේ රට මරණ ගණන 7938ක් දක්වා ඉහළ ගියා. ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය තවමත් වේගවත් වුවත් නිල වශයෙන් පළමු කොවිඩ් ආසාදිතය හඳුනා ගැනුණු චීනයෙන් ඊයේ වාර්තා වූයේ ආසාදිතයන් දෙදෙනෙකු පමණයි. එමෙන්ම ඊයේ එරට කිසිදු කොවිඩ් මරණයක් සිදුව නැහැ. නවතම වාර්තා පෙන්වා දෙන්නේ ගත වූ කම්කරු දින නිවාඩුවේදී මිලියන 115ක චීන වැසියන් සංචාරවල නිරත වී ඇති බවයි. ඉන් චීන රාජ්‍යය යුවාන් බිලියන 47.56ක ආදායමක් උපයාගෙන තිබුණා. එබැවින් බලධාරීන් සූදානමින් පසුවන්නේ ෂැන්හයි නුවර ඩිස්නිලන්ත විනෝද උද්‍යානයේද ලබන සතියේදී යලි විවෘත කිරීමටයි. මෙතර අඛණ්ඩව 32 වන දිනටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම හේතුවෙන් වුහාන් නගරයේද ඇතුළුව හුබේ පළාතේ පාසල් අද පළමු වරට විවෘත කෙරුණා. ඒ දුරස්ත කරන නිර්දේශ යටතේ COVID-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත අවම වැටුප් සහිත පුද්ගලයින්ට රජයෙන් ණය සහනයක් ලබා දීම සිදු කළ යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. COVID-19 වසංගත තත්ත්වය සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ටෝක් විත් චතුර වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි දකින ලෝක අනික් රටවල ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක අපිට විදේශගත ශ්‍රමිකයෙක්ගෙන් මේ තරම් බලාපොරොත්තුවක් වෙන්න බෑ. බොහෝ දෙනෙක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. හැබැයි බලාගෙන ආවට ඒගොල්ලෝ වැඩ කරනවානේ. මෙහෙ ඇවිල්ලා තාම ආවේ නැහනේ. තාම ඉන්න තැන් වල වැඩ කරනවා. ඒ වුණාට 50000ක් කියනවා එන්න සූදානම්ින් ඉන්න අපි දැන් 58000ක් රෙජිස්ටර් වෙලා ඉන්නේ. එහෙම තමයි කියන්නේ. හැබැයි කිව්වට මෙහෙමනේ සමහරක් අය දැන් මේක රෝලින් යන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට සැරයක් ගෙදර එන අය ඉන්නවා. අවුරුදු 3කට සැරයක් ගෙදර අය ඉන්නවා. ඉතින් ඒක කොහොමත් වෙන දෙයක්. ඒතර අපි සාමාන්‍යයෙන් හිතනවා 7 බිලියන් විතර තියෙන ෆොරින් රෙමිටන්ස් එක 10කින් විතර අඩුවේ කියලා. එතන $700 මිලියන් වල තමයි මං හිතන විදිහට අඩුවීමක් තියෙන්නේ. ඉන්ඩස්ට්‍රියක් විදිහට සංචාරක කර්මාන්තයෙන් වැටලා. කොහොමද සංචාරක ශේෂ්ත්‍රයට මුහුණ දෙන්න මොකද්ද වෙන්නේ? ඒකට නම් දැන් සැලරි අඩු අයට මොකක් හරි ගවර්න්මන්ට් එකෙන් ලෝන් එකක් වගේ එකක් එන්න වෙයි. ඒ ඉදිරි අවුරුද්දක් විතරනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාගේ මේ dhammikaperera.lk වෙබ් අඩවියට පිවිසුනහම තියෙනවා මේකේ අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක්. ඒ කියන්නේ $4,000 ඉඳලා $12000 දක්වා එක පුද්ගල ආදායම වැඩි කිරීම සඳහා වූ සැලැස්මක්. දැන් එක පුද්ගල ආදායම සම්පූර්ණයෙන් පහත වැටෙනවනේ. ඒතර මේ ක්‍රියාකාරී සැලැස්ම වැඩ කරයිද? $3,819ක් තියලා තමයි 2014 මහින්ද රාජපක්ෂ හිටපු ප්‍රෙසිඩන්ට් මේක බාර දුන්නේ. මට දැනගත්තා දේශපාලන වසංගතයක් තමයි ඊට පස්සේ ආවේ කියලා. ඒකේ ප්‍රතිඵල ඔබතුමාට හරියටම බලන්න පුළුවන්. අවුරුදු 5කට පස්සේ $3,852යි. ඒ කියන්නේ $33යි වැඩි වෙලා තියෙන්නේ. ඒක අවුරුද්දකට $6යි වැඩි වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 5ට. ඒතර මම ඒකට තමයි කියන්නේ වසංගතයක් කියලා. දැන් අලුතෙන් ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ඉන්නවා. ගත්තාම ඒ ප්‍රෙසිඩන්ට්ගේ ප්‍රතිපත්ති ඔක්කොම
එක වගේ. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් විෂන් එකක් තියෙනවා රට ඩොලර් 4000 ඉඳලා 6500ට ගේන්න. ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් 500කින් වැඩි කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ලිව්වා. පළවෙනි ජනාධිපති එහෙම ලිව්වා. දැන් කොහොමද ඉස්සර හිටපු කට්ටිය? ඩොලර් 6යි. අවුරුද්දකට ඩොලර් 6කින් තමයි ඉකොනොමි එක වැඩි වුනේ. මෙහෙම දැන් එතකොට දැන් ඔබතුමා මට හිතුනේ ඔබතුමා දේශපාලනට එන්න හැදුවා කියලා මේ පොත ලියලා මෙහෙමනේ මේක අපි ව්‍යාපාරිකයෝ. අපි දේශපාලඥයෝ නෙවෙයිනේ. හැබැයි මේක කාටවත් කියන්න විදිහක් තියෙන්න බෑ. ඒ ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව තියෙනකොට අපිට මේක ආණ්ඩුව අසංගතයක් කියලා කියන්න බෑනේ ඒ වෙලාවේ. හැබැයි ওই විදිහෙන් තමයි අපි උත්තර දුන්නේ. ඇයි ඒ වෙලාව කියන්න බැරි? නෑ ඉතින් මෙහෙමනේ තියෙන ආණ්ඩුවකට ඒ වගේ කැත විදිහට කියන්න හොඳ නෑනේ. ඇයි බිස්නස් වලට වැඩේ කියලා බයිටද? නෑ බිස්නස් වලට වැඩේ කියලා නෙවෙයි. ඔක්කොම වැඩිලානේ තිබුණේ. සුපර් ගේන් ටැක්ස් කියලා ගහලා. ඒ හොඳයිනේ මං කියන්නේ ධනපතියන්ට ටැක්ස් එක දීලා ඉවර වෙලා සාමාන්‍ය ජනතාවට මේ පේන් එක දෙන්න නැතුව ඉන්නේ කොච්චර දෙයක් දාණ්ඩුවක් විදිහට ඒක ගත්ත ක්‍රියාමාර්ගය. අන්න එතන තමයි වරද්ද ගන්නෙ. ඒගොල්ලන්ට මොන හරි දීපු ගමන් අන්එතිකල් විදිහට ඒගොල්ලෝ නවත්ත ගන්නවා. නවත්තපු ගමන් රට නවතිනවා. ඒ නැවතිච්ච එකේ හොඳම උදාහරණය තමයි පහුගිය අවුරුදු 5. ඒ විදිහට ගැහුවා. ඇයි එහෙනම් ඒ විදිහට ගහලත් ඉකොනොමි එක දුවා ගන්න තිබුණානේ. අපි කිව්වා රැකියා දසලක්ෂ වැඩ පිළිවෙල කිව්වා. ඊපස්සේ දසලක්ෂයක් දුන්නද කීයද දුන්නේ කියන එකත් ප්‍රශ්නයක් ඇත්තටම. දසලක්ෂයක් දුන්නේ නැහැ ලක්ෂ 4ක් අඩු වුණා. ඒක රිපෝට් වලම තියෙනවා. රටට ඔය කියන තරම් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද? මෙහෙමනේ දැන් අපේ රට ඇතුලේ 7.4 බිලියන් රිසර්ව්ස් තියෙනවා. හරි? අවුරුද්දටම ගෙවන්න තියෙන 4.5 බිලියන් කියලා කියන්නකෝ. ඕකෙන් ගෙවුවා කියන්නකෝ. මොකද රටට වෙන්නේ? එහෙම මුකුත් වෙන්නේ නැහැ. පැවති යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ඇතුළු තනතුරු දැරූ 22 දෙනෙකු රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එළඹෙන 11 වෙනිදා සිට නඩු පවරන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉකුත් නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිටවීමත් සමග තනතුරු අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් මාස 5කට වැඩි කාලයක් සිය නිල නිවාස භාවිත කරමින් සිටිනවා. එවැනි පසුබිමක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එම නිවාස යලි බාර දෙන ලෙසට නිවේදනය කළත් ඉන් නිවාස කිහිපයක් තවමත් බාර දී නැහැ. හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් භාවිත කරන කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවාස මෙතෙක් බාර නොදුන් නිවාස අතර වනවා. එමෙන්ම කොළඹ කැප්පටිපොළ පාරේ පිහිටි නිල නිවාස භාවිත කළ අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනවිරත්න, අමීර් අලි සහ ෆයිස මුස්සාපා යන හිටපු අමාත්‍යවරුන්ද නිවාස බාර දී නැහැ. මීට අමතරව පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය දුරදැරූ එඩ්වඩ් ගුණසේකර සහ නලින් බණ්ඩාර යන මහත්වරුන්ද ඔවුන් භාවිත කළ හෙක්ට කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවාස මෙතෙක් බාර දී නැහැ. චන්දිම වීරක්කොඩි සහ ටීබී ඒකනායක යන මහත්වරුන් කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවාස මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ජේ.සී. අලවතුවල මහතා කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි නිවාසය මේ වන විටත් භාවිත කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම කොළඹ ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, සෙල්ලම් අඩේක්කලනාදන්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම්, දුලිප් විජේසේකර සහ දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් භාවිත කළ නිල නිවාස මෙතෙක් බාර දී නැහැ. මීට අමතරව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය දුරිය දරන අවස්ථාවේදී වෙන් කෙරෙනු කැප්පටිපොළ පාරේ ඇති නිවස මේ වන විටත් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා භාවිත කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ දුරේ දැරූ ජගත් පුෂ්පකුමාර මහතා භාවිත කළ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසද ඔහු මෙතෙක් බාර දී නැහැ. මෙලෙස නිල නිවාස බාර නොදුන් 22 දෙනාට එරෙහිව එළඹෙන 11 වෙනිදා සිට නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. නිල නිවාසය පෙබරවාරි මාස 12 වෙනිදා වෙද්දී මම සියල්ලම මගේ අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. මං ඊයේ වාහිනියේ මේක දැක්කහම මම කතා කළා අමාත්‍යාංශයට. අමාත්‍යාංශයෙන් කිව්වා ඒකේ විගණනාංශයෙන් තාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මේ ලියුම ගිහිලා නැති නිසා තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය නිල නිවාසයක් මාස 3ක් විතර කල් දෙනවා එතනින් ඉවත් වෙන්න. ඉතින් අපි ලිපියක් ඉදිරිපත් කළා දෙනවා මාස 3ක් කල් ඉල්ලලා. ඒ අතරතුර නැවත අපිට සිද්ධ වුණා මේ වසංගතයට මුහුණ දෙන්න. අද වෙනට අපිට මේ වෙන නිවාස වලට යන්න අවස්ථාවක් හොත් අපිට අලුත් තැනක්වත් හොයාගන්න තත්ත්වයක් නැහැ රටේ තියෙන තත්ත්වය අනුව. නමුත් මාස 3ක් ගිහිල්ලත් හිටපු ඇමතිවරු 22කට වැඩි සංඛ්‍යාවක්. ඇමතිවරු විතරක් නෙවෙයි මේ හිස්බුල්ලා මහත්තයා වගේ කට්ටියත් නිල නිවාස තියාගෙන ඉන්නවා තමන්ගේ බාරේ. මේක පැහැදිලිවම රාජ්‍ය දේපල අවභාවිතාවක්.
ඒ අනුව තමයි පොදු දේපොළ පනත යටතේ නඩු පවරන්න නියමිතව තිබෙන්නේ. හිටපු අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ අදාළ මන්ත්‍රීවරු 22 දෙනෙකුට නඩු පැවරීමට අදහස් කරන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු මැති ඇමතිවරු නිල නිවාස බාර නොදීම හරහා මොකක්ද යාලා බලාපොරොත්තු වුනේ. ඔවුන් දිගටම කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න ඕනි කියලා. ඒ හරහාත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ COVID-19 මර්ධනය සාර්ථකව කරගෙන යාම සම්පූර්ණයෙන්ම අවුල් කරන්න. එයින්ද ඊටාම පැහැදිලි මේ නිල නිවාස බාර නොදීම හරහා තියෙන්නේ ජනාධිපතිතුමාට නොවැම්බර් මාසයේ ලැබිච්ච ජනවරමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමත් කියන කාරණා කුමන්ත්‍රණකාරී පෙරලලා දමලා මේ රට අස්ථාවර කිරීමේ පරමාර්ථය තමයි ඔවුන් තුල තියෙන්නේ. කැබිනට් මණ්ඩලය අනුමත කළ තියෙන මාර්තු 26 වෙනිදා මේ යෝජනාව පාවිච්චි කරන වාහනයකින් රුපියල් ලක්ෂයක් ගාස්තුවක් කැබිනට් අමාත්‍යාංශයට ගෙවන්න කියලා අදාළ ඇමතිවරයෙක්. නිල නිවාසය පාවිච්චි කරන්න පුළුවන්. නිල නිවාසයටත් ගාස්තුවක් ගෙවන්න තියෙනවා. මේක වහාම අවලංගු කරන්න. මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිවෙල පියවරක් ගන්න ඕන. මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. එක්කොටම වඩා ආණ්ඩුව පෙන්නන මහලොකු සදාචාරය අමුවේ නිර්වත් වීමක්. දැන් පේන කාලද ඩීල් තියෙන කියලා 17 දෙනෙක් අරන් තියෙන අය එනම් ගන්න නැත්තේ ඩීල් කොහෙද තියෙන්නේ දැන් ඔය ප්‍රශ්නේ ඇහුවට ඇත්ත වශයෙන්ම අහන්න ඕනවනේ ඉන්න කට්ටිය ඒ ගිය නැති කට්ටියගෙන් පක්ෂ නැති කරන්න හදපු කට්ටියගෙන් මේ ගෙවල් බාර දෙන්න හතර දාමක් ගන්න දෙනවා බාර නොදුන්නොත් නඩු දාන්න බාර දෙන්න අවසන් දිනයක් එහෙම ඒ ගැන ඒක තියෙන්නේ තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න